උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ඒ වසන්ති මෑණියන්ගේ දූදරුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනයේ සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් අප්‍රේල් මාස 13 වන දිනට 59 වන ජන්මදිනයේ යෙදෙන වීරකැටිය ගලේවත්තේ පදිංචි ඒ වසන්ති මෑණියන්ට සදහම් තිලිනයක් වේවා. මේ උතුම් කුසල් බලයෙන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් වහවහා ධර්ම අවබෝධය පිණිසත් මහෝපකාරී වේවා. සසර දුක් නිමා කර මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දකින්නට වෙරදරන සියල්ලන් හට ධර්මදේශනෙන් ජනිත වන්නා වූ අවබෝධය කුසල ශක්තිය හේතු උපනිශ්‍රය වේවා. ඒ තුලින් නිවෙන සැනසෙන මංපෙත් විවර වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ශක්තිය ලැබේවා. මේ භවයේදීම උන්වහන්සේට නිර්වාණ අවබෝධය ලබා ගැනීම පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්‍යාවියෝ මට්ඨෝ ඩයිහමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිභජේති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්මානුශාසනාව පටිගත කිරීම සඳහා සහභාගී වෙන්නා වූ පවුලේ පින්නතුන් ප්‍රමුඛ මෙම මොහොත ධර්මානුශාසනාවක් නැරඹීමට ශ්‍රවණය කිරීමට ප්‍රඥානාලිකාව තෝරාගත්තා වූ ලෝවාසී ලක්වාසී සදහැබර පින්නතුනි, ආරාධිත බවතුන් විශේෂ වචනයක් යොදාගත්ත මාතෘකාවක් අපට යොදා තිබෙනවා. නිවනට උපනිශ්‍රය වන සිහිය පෙරතු කොටගත් වරහංගතුලේ සතිය ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කරන්න කියලයි ඉල්ලලා තියෙන්නේ. ඒ නිසාම තමයි මේ සති කියන වචනේ තියෙන සතෝ බික්ඛු පරිබ්බජය කියන වචනේ තියෙන ගාථාවකුත් තෝරාගත්තේ මම. අපි ඒ ගැන කතා කරමු. තථාගත බුදු පියාණන් වහන්සේ සමග ඇති වුණ දෙබස් සාකච්ඡාවක් සංයුත්ත නිකායේ දේවතා සංයුත්ත කියන එකේ තියෙනවා. ප්‍රශ්නේ ඉදිරිපත් කළේ අදහස ඉදිරිපත් කළේ දෙවියන් කියලා තමයි කියන්නේ. වර්තමානයේ නම් එහෙම අපට අපි ළඟට දෙවියන් එන්නේ නැහැ. එනවා නම් විශ්වලාගෙන එනවත් දන්නේ නැහැ මිනිස් විසින්. එහෙම නැත්නම් උන්වහන්සේට තිබුණ වනෝමය 이르ද ඥානය තුල එහෙම සාකච්ඡාවක් ඇති වුණාද දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ලංකාවෙත් ඒ කාලේ හිටියා දෙවියන් අදහන කොට්ටාසයක් දේව කියලා. යක්ෂයින් අදහන අය යක්ෂ, දේවයින් අදහන දේව. ඒ වගේ කොට්ටාසයක සාකච්ඡාවක් දන්නෙත් නැහැ. කොහොම හරි තිබෙන්නේම නිවන් මඟ පිළිබඳව. ඒ අතීතයේ කොහොම සිදු වුණත් අපට අධාරලා උස්සලා නිවැරදි කරගත්තා කියලා ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. නමුත් ඒ උගන්වපු දේ අතට වළංගු වෙනවා. මේකේ දෙවියන් මතක් කරපු ප්‍රශ්නේ ඕක නෙමෙයි වෙනත් එකක්. ඒකේ ඌණතාවයක් තිබිලා. අඩුවක් තිබිලා තමයි මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ අංග සම්පූර්ණව පැහැදිලි කරලා තිබෙන්නේ. හරි ලස්සන උදාහරණයක් තියෙන්නේ මේ. උදාහරණය පැහැදිලි කරන්නට පෙර මම කියන්න කැමති යමක්. සතිය කියන පදය බුදුදහම තේරුම් ගත්තේ නැති අය විවරණය කරන විදිහක් තමයි මේ රටේ තියෙන්නේ. නමුත් මම සමාජයට කියන්නේ ධර්මශ්‍රවණය කරලා සතියෙන් කෙරෙන්න ඕන දේ තේරුම් අරන් සතිපට්ඨාන සූත්‍රයට යන්න කියලා. එහෙම නැත්නම් අපි ඒ සතිපට්ඨානයෙන් කරන්නේ වෙන දෙයක්.
අදාළ තැනට යන්න අදාළ කරුණු තේරුම් ගන්න නැතිව වෙනත් සිහියක් පාවිච්චි කරන බව තමයි මම දකින්නේ. නමුත් සති කියන පදේ තියෙන සතිපට්ඨාන විතරක් නෙවෙයි. අපමාදෝ අමත පදං කියන එකේ සිහියෙන් කටයුතු කිරීම යද කියලා අප්‍රමාදය කියලා තිබෙන්නේ. මෝගරාජ සදා සතෝ කියන එකේ තේරුම හැම කල්හිම සිහිය ඇතුව කියලා තියෙන්නේ. දැන් මේකෙත් පැහැදිලි කරලා තියෙන්නේ අපි මේ කතා කළේ සතෝ බික්ඛු පරිබ්බජේ. එතකොට සතෝ පදය හැම තැනකම යොදලා තියෙනවා. පමණක් නෙමෙයි මට මතකයි ඔය මම ධර්ම ශ්‍රවණය කරන්න නැත්නම් ධර්මයේ ගැන වැඩි ලැබියාවක් දක්වන්න පෙර තරුණ වයසේම පවා අවුරුදු 18 20 සාමාන්‍යයෙන් පොත්පත් කියවීම සිදු වෙන්නේ අවුරුදු 20 විතර ඉඳලා ලෝකෙ තිබිච්ච යම් යම් පොත්පත්වල විශේෂ ඉගැන්වීමක් තිබුණා නැත්නම් විශේෂ පැහැදිලි කිරීමක් කරලා තිබුණා බුදු සමය ගැන. බුදු සමය විශේෂයෙන් මිනිසාගේ ජීවිතයට සතියට මුල් තැන දීලා තියෙනවායි කියලා. ඒ සතියේ මුල් තැන දෙන්නේ කුමකටද කියන එක පිළිබඳව ඒ වර්තමානයේ සතිපට්ඨාන භාවනා කරන අයගේ ක්‍රියාකලාපය තුළ මට පැහැදිලි නෑ. නමුත් ත්‍රිපිටකයේ ඔක්කොම කියවලා බලපුවාම සතිය තියෙන්න ඕන කොතනද කොතනටද කියන එක පැහැදිලි වෙනවා. මේකෙත් එහෙම තියෙනවා ලස්සන තැනක්. ඒකයි මම මේ ගාථාවම තෝරගත්තේ ඔබ වෙනුවෙන්ම. බලන්න මේ ගාථාවේ තියෙනවා සත්‍යාවියෝ මච්ඡෝ කියන වචනයක්. සත්‍යා කියන්නේ සාමාන්‍යයෙන් සතක් අවියක් කියන එකක්. එතකොට සාමාන්‍යයෙන් අපට කවුරු හරි කෝටුවකින් හරි පොල්ලකින් හරි නැත්නම් තව කඩුවක් හරි දෙකකින් හරි පහර දෙනවා නම් අපි පහර කන්න කැමති නැහැ. මොකද කරන්නේ එයින් ගැලවෙන්න උත්සාහ කරනවා. සතකින් පහර දෙන විට ඒ පහර නොකායින්ට උත්සාහ දරන්නාසේ. ඒ වගේම තව වචනයක් තියෙනවා. ඩහ්‍යමානව මත්තකේ. ඔය මත්තකේ කියන්නේ හිස කියන එක. එතකොට හිසේ තද වේදනාවක්, දැවිල්ලක් ඇති වෙලා තියෙනවා. ඉස්සර දෙය කිව්වත් කමක් නැහැ. එයින් මිදෙන්න. ඉස්සර දෙය හැදිලා තියෙනවා නම් ඒක විශාල වදයක් කරදරයක් බව අපට සවන් දුන ධර්ම දේශනාවල මම අනන්ත වාරයක් කියලා ඇති. මොකද මටත් එහෙම වේදනාවක් අවුරුදු 13 30 විතර කාලේ තිබුණා. දක්වා කාලේ. ඒ නිසා අද නම් ඔයන් නිදහස් වෙලා ඉන්නේ අපි. එතකොට ඒ තද හිස් රදයක් දැනෙන විට ඒන් නිදහස් වෙන්නට උත්සාහ කරන්න ආසේ. ඒ උපමා දෙකක් තියෙන්නේ. කුමක් සඳහාද? අන්න එතන ලස්සන වචනයක් ඇවිදින් තියෙනවා. සක්කාය දිට්ඨි පහනාය. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස සතෝ බික්ඛු. ඒකෙන් කියන්නේ භික්ෂුවට පමණක් සතිය උරුමයි කියන එක නෙමෙයි මතක තියාගන්න. එහෙම පරිවර්තනය කළොත් වැරදි ඒක. සක්කාය දිට්ඨිය ප්‍රහාණයට සිහිය තිබෙනවා නම් ඔහු භික්ෂු කියලා ඔය කියන්නේ. සතෝ බික්ඛු පරිබ්බජේ. සාමාන්‍යයෙන් වාසය කරන්න ඕන කියන එක. සිහියෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය සඳහා සිහියෙන් වාසය කරන්න. ඔන්න සිහිය කොහොමද තියෙන්න ඕන කියලා ලස්සනට එළි වෙන තැනක් ඔය තියෙන්නේ. දැන් ඊළඟට යන්න වෙනවා සක්කාය දිට්ඨියට. පාසල දහම් පාසල පොතපත තරම් සක්කාය දිට්ඨිය වරදවා උගන්වපු පොත් ගොඩක් මම දැකලා නැහැ. ඒකමයි මේකෙන් මොදවා ගන්න තියෙන අමාරුව මේ. ළමයින්ටයි ඔක්කොටම වචනේ ගන්නවාට ඒක කැඹුරින් පැහැදිලි කරලා නැහැ. ඒක ජීවිතේට එකවරක් බැඳෙන එකක් වශයෙන්. එහෙම නැත්නම් කයට බැඳෙන එකක් වශයෙන්. එහෙමත් නැත්නම් කය මම කොටගත් එකක් වශයෙන් වරදවාමයි උගන්වලා තියෙන්නේ. එනි කොහොමද ප්‍රහාණය කරන්නේ? එනිසා සක්කාය දිට්ඨිය ප්‍රහාණයටයි සිහිය තියෙන්න ඕන. හොඳයි එතන ඒකට කියන්නේ මේකේ නැති වුණාට අධ්‍යාහාරයෙන් ගන්නවා කියලා. ඒක නොකිය කියනවා නේද? එහෙනම් සක්කාය දිට්ඨියට බැඳීම සිදු වෙන්නේ සිහිය නැති නිසා කියලා. අන්න අපි සක්කාය දිට්ඨියට බැඳිලා ඉන්නේ. මේ කාම ලෝකේ ඉන්න ඔබ අපි හැමෝම කොතරම් උගත් වුණත් බුද්ධිමත් වුණත් හොඳ වුණත් ආගමික වුණත් බුදුබණ ඇහුවේ නැතුව
පරම්පරාවෙන් තෙරුවන් සරණ ගිහින් අපි දන්නේ නැහැ සක්කාය දිට්ඨියට බැඳලා ඉන්න බව. ඒ කියන්නේ අපි එහෙමනම් සිහියෙන් නෙවෙයි කටයුතු කරලා තිබෙන්නේ. අපි කටයුතු කරලා තියෙන්නේ අසිහියෙන් කටයුතු කිරීම කියන ලද ප්‍රමාදය තුළ. දැන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළන් පස්සේ අපට සක්කාය දිට්ඨිය ප්‍රහාණයට සිහිය තියෙන්න ඕන. ඒක එකක් නම් එක දවසක් කරපුවම ඉවර වෙනවනේ. සක්කාය දිට්ඨිය කියන්නේ එකක් නම් එක දවසක් කරපුවම ඉවර වෙන්න ඕනනේ. නෑ. සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් වෙන්නේ අනුපස්සී විහෙරති කියලා. නැවත නැවතත් බලමින් වාසය කරන්න කියලා. මෙතනදී මම ඔබට සක්කාය දිට්ඨිය පිළිබඳව වැරදි තැන ඉඳලා නිවැරදි තැන දක්වා යම්කිසි නිවැරදි කිරීමක් කරලා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. මේ රටේම පවතින පාලි සිංහල ආකාරාදී වල නැත්නම් ඒවයේ සක්කාය කියන්නේ මේ කය කියලා ලියලා තියෙන්නේ. කයට කියන නමක් විදිහට සක්කාය කියලා සඳහන් කරනවා. ඉතින් ඉදිරියට යන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ත්‍රිපිටකයේ හම්බ වෙනවා සක්කාය දිට්ඨිය බැඳෙන්නේ අරමුණු වල කියලා. අරමුණු කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අපට එන අරමුණක්. අරමුණු කරනවා කියලා කියන්නේ කල්පනා වෙනවා කියලා කියන්නේ. එහෙනම් අරමුණෙන් අරමුණට බැඳෙන එකක් වෙන්න ඕනනේ. අරමුණේ තියෙන එකක් වෙන්න ඕනනේ ඒකට. තව ටිකක් එහාට අපි හොයන්න යනවා. එතකොට බුදුන් වහන්සේ වදාරනවා සක්කාවංච වෝ වික්ඛවේ දේසිස්සාමි සක්කාය නිරෝධංච. කතමංච වික්ඛවේ සක්කායෝ. මම ඔබට සක්කාය සමුදයයි නිරෝධයයි දේශනා කරන්නට යන්නේ. කුමද්ද සක්කාය? පංච උපාදානස්කන්ධා තිස්ස වචනීය. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ කයද? ධම්මදින්නාව සාකච්ඡාවක් කරනවා ස්වකීය පැරණි ස්වාමි පුරුෂයා සමග. පැවිදි වී නිවන් අවබෝධ කරගෙන ගමට ඇවිදින් අතරමඟ ඉන්නකොට විසාක සිටුවරයා ගිහින් එයා සමග සාකච්ඡාවක් කරනවා. එයාට මහානකම ඉවර එපා වෙලා දැන් ගෙදර යන්න විදිහක් නැතුව මේ ඇවිදින් ඉන්නේ කියලා එයාගේ දැනුම පරීක්ෂණයට. ඒකට චුල්ල වේදල්ල සූත්‍රය කියලා. මේකේ ප්‍රශ්නේම මොකද්ද? අයියෝ කියන්නේ ආර්යාවනි කියන එක. සක්කාය කියලා කියනවා කොපමණින්ද සක්කාය වෙන්නේ? ඔන්න විසාකාවගේ ප්‍රශ්නේ, විසාක සිටුවරයාගේ ප්‍රශ්නේ. ධම්මදින්නාවගේ පැහැදිලි කිරීම මොකද්ද? මේ උපාදානයට හේතු වෙන රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ මමත්වෙන් ගැනීමට දිට්ඨි කියලා කියනවා. දැන් එතකොට රූප වේදනා සංඥා සංකාර පහ කොහෙද තියෙන්නේ? අන්න එහෙමයි කෙනෙකුට ධර්ම දේශනා කිරීමේදී මේක දැනුවත් කරන්න ඕන. රූප වේදනා සංඥා සංකාර පහ තියෙන තැන සංගතනිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ ඉතා හොඳට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. කොහොමද? මනුස්සයෙකුට ඕනෑම කෙනෙකුට වේදනා 6කුයි සංඥා 6කුයි සංකාර 6කුයි විඥාන 6කුයි පහළ වෙනවායි කියලා. ඒ ඕන කෙනෙකුට හරි ඒක. දැන් ඔබ හිතන්න 6ක් පහළ වෙන්නේ කොහෙද කියලා? 6ක් පහළ වෙන්නේ 6ක් පහළ වෙන්න 6 පොලක් අපිට තිබෙන නිසා. කොහොමද 6 පොල? ඇස, කන, නාසය, දිව, කය. සහ සිත. එහෙනම් මේ 6 පහළ වෙන 6ක් ගැනනේ මේ කතා කරලා තියෙන්නේ. ඒකෙත් තව පැහැදිලි කිරීමේ දුර්වලකමක් තිබෙනවා. වේදනා සංඥා සංකාර පහළ වෙනවා වරුණාම රූප 6ක් පහළ වෙනවා කියලා නෑ. ඒක තමයි පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී කොලේ වහලා ගහපු තැන්. ඔවුන් පවා හිතන් එල්ලලා තියෙනවා රූප කියන්නේ ශරීරය කියලා. දැන් ඔබ මේක පිළිගන්න ඕන ත්‍රිපිටකයේ තියෙන නිසා හෝ බුදුන් වහන්සේ වදාළ නිසා හෝ මා කියන නිසා නෙවෙයි. ඔබ ළඟ මේක සිදු වෙනවාද? බලන්න. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට
රස, කයට ස්පර්ශ, සිතට අරමුණු. දොරවල් 6ට 6 ආකාර අරමුණු. ඔබ ළඟට සිදු වෙනවනේ ඒක රූපේ, ශබ්දේ, ගන්ධ, සුවඳ, රස, ස්පර්ශ, කල්පනා. මේ ආපු අරමුණ තමයි අපි කටයුතු කරන්නේ. එසේදී නම් අපි බලමුකෝ මේ විදිහට චිත්‍රපටයක් නරඹ වෙන්න ඉන්නවා. ඒ චිත්‍රපටයේ තියෙන රූප තමයි අපි හතුරා මිතුරා වශයෙන් විඳින්නේ. එතකොට ඒ රූපය වේදනාවෙන් විඳිනවා. ඒක හතුරෙක් මිතුරෙක් රූප සංඥාවක් කියලා හඳුනනවට සංඥාව කියනවා. හතුරු සංකල්පයෙන් ගන්නවා නම් ගැටෙනවා, මිතුරු සංකල්පයෙන් ගන්නවා නම් ඇලෙනවා, ඒකට සංකාර කියනවා. දැන් මේ ඇස තුළ රූප ආරමුණ විඳින්න ගිහින් ඇති වුණා වූ රූපේ, වේදනාව, සංඥාව, සංකාරය කරපු වැඩ ටික ඒ ආකාරයෙන්ම කරපු ආකාරයෙන් වෙනස් කරන්නේ නැතුව දැනගන්නවට විඥාන කියනවා. ඒකට චක්කු විඥාන කියනවා. කනට ගත්තාම පොඩ්ඩක් වෙනස් වෙනවා. රූප කියනවා එතන එනවා, නමුත් රූප නෙමෙයි, ශබ්ද රූප. ඔබ ගීතයක් සවන් දෙමින් ඉන්නවා. එතකොට ඔබේ කනේ ගැටෙන්නේ මේ ශබ්ද රූපය. ඒ ගීතේ මිහිරි හෝ අමිහිරි කියලා ඔබ කියන්නේ විඳිනවා කියන එකනේ වේදනාව. එතකොට ඒක ගායකයාගේ නම හෝ ස්ත්‍රී පුරුෂ වශයෙන් හෝ හඳුනන්න පුළුවන් සංඥාව. මිහිරි නම් මිහිරි වින්දනය, අමිහිරි නම් අකමැත්ත, ගෝරනාඩුව කියලා කියයි. ඒ සංකාරය. මේ ටික කරපු ආකාරය දැන ගැනීම විඥානය. දැන් මට කවුරු හරි කියන්න ඇසෙන් රූපයක් බලනකොට කය විඳින්නේ කවුද කියලා? කනෙන් ශබ්දයක් අහනකොට ශරීරය විඳින්නේ කවුද කියලා? ඒ වගේ නාසයෙන් ගන්ධයක් දැනෙනකොට ගන්ධය විඳිනවා වරුනහම ශරීරය විඳින්නේ කවුද කියලා? ආහාරයක් ගන්නකොට රස විඳිනවා වරුනහම දිවේ ශරීරය විඳින්නේ කවුද කියලා? විඳීමට පාත්‍ර වන්නේ දොරවල් 6 අරමුණු 6. අරමුණ අරමුණ විඳීම මුල්කටගත් දේ තමයි රූපය, වේදනාවෙන් විඳ, සංඥාවෙන් හඳුනා, සංකාරයෙන් බැඳී, ඇහෙනම් චක්කු විඥාණයෙන්, කනේනම් සෝත විඥාණයෙන්, ගානායෙන් නාහේනම් ගාන විඥාණයෙන්, දිවේනම් જીවහා විඥාණයෙන්, කයේනම් කාය විඥාණයෙන්, සිතේනම් මනෝ විඥාණයෙන්. දැන් අර බුදුරජාණන් වහන්සේ වදාළ විඥාන 6 පහළ වෙන්නේ පොතේද? අපි ළඟනේ. අපිට ඇත්තනම් ඒක කාට හරි බොරු කරන්න පුළුවන් දායේ. දැන් මෙන්න මේ විදිහට අපිට බුදුන් වහන්සේ අභිධර්මයක් කියලා දෙනවා. ස්ත්‍රී පුරුෂයා, ගිහියා පැවිද්දා කියන ભેදයෙන් තොරව, ලොකු කුඩා කියන ભેදයෙන් තොරව මේ ලෝකෙකලා ජීවත් වෙනකොට මම යනවා, මම එනවා, මම කනවා, මම බොනවා කියන කාරණේ වෙනුවට හැම මොහොතකම අවදි වූ තැන් පටන් අපි අරමුණක් එක්ක එකතු වෙනවා. සබ්බසූත්‍රයේ සඳහන් වෙන්නේ අපට තිබෙන්නේ අරමුණු 6යි දොරවල් 6යි එක්කලා එකතු වෙන්න තමයි සියල්ල එච්චරයි, එපමණයි කියලා. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසයත්, කායත් පහසත්, හිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. අන්න ඒකේ තියෙනවා ඇස රූපය කියලා, කන ශබ්දය කියලා. ඒ නිසා මේ රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ හරි ශරීරය හරි කියලා ගත්තාම එතනින් එහාට සතියක් පාවිච්චි කරන්න තියා ගැඹුරට දහමක් හදාරන්න අවශ්‍ය නොවනවත් පහළ වෙන්නේ නැහැ. දැන් මා මේ පැහැදිලි කරපු කාරණාව අනුව අපි ළඟ සිදුවෙන්නේ මොකක්ද? ඕනෑම මොහොතක ඇස නිසා රූප වේදනා සංඥා සංකාර පහක්. කන නිසා රූප වේදනා සංඥා සංකාර පහක්. නාසය නිසා රූප වේදනා සංඥා සංකාර පහක්. නාසය කිව්වහම නාසයේ ගන්ධය නිසා, දිව නිසා දිවේ රස නිසා. දැන් සත්තට්ඨාන කුසල සූත්‍රයට හරිනේ. අරමුණු 6යි, අරමුණු හඳුනන වේදනා 6යි, සංඥා 6යි, සංකාර 6යි, විඥාන 6යි. දැන් පංචස්කන්ධයේ ශරීරයේද නෑ, අරමුණු රස විඳීමේදී ඇහි, කනේ, නාසයේ, දිවේ, කායේ පහළ වෙනම සියුම් ධර්මතාවයට පංචස්කන්ධය කියලා කියනවා. දැන් සක්කාය කියන්නේ මේකටනේ. සක්කාය පහළ වෙන්න ලෝක ජීවත් වෙන්න. අපේ ලෝක ජීවත් වෙන්න අවදි වූ තැන් පටන් නැත්තම් කුඩා දරුවන්ගෙන් පටන් මේ යන දක්වා ලෝකේ හඳුනා ගැනීම සඳහා මේ දොරවල් 6ට අදාළ දේවල් හඳුනා ගැනීමට මේ රූප වේදනා සංඥා සංකාර කියන සක්කාය පහළ වෙන්න වෙනවා. මම දකින්නේ සක්කාය වරදක්. හැබැයි දිට්ඨිය වරදක්. අන්න අපි කරගන්න වැරද්ද පෙන්නනවා. සක්කාය වෙනයි, දිට්ඨිය සිදු වෙන්නේ සිහිය නැති නිසා. සක්කාය දිට්ඨිය කියන පදේ ඔබ අසායතන සංයෝජනයක් කියලා.
සංයෝජනයක් කියන එකේ තේරුම සක්කාය දිට්ඨියෙන් සසරට බැඳෙනවා. දැන් එහෙමනම් අපට සක්කාය දිට්ඨි කී දහහක් තියෙන්න පුළුවන්ද ළමා කාලේ ඉඳලා දක්වා බැඳුනේවා? එකද තියෙන්න පුළුවන්. අරමුණක් රස විඳින්න ගිහින් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් ගන්න ගියොත් එතකොට ඒ සක්කාය දිට්ඨි වෙන හැටි හොයාගන්න වෙනවා. ඒකට එන දේ, ඒ ඇහි අරමුණට එන දේ, කනේ අරමුණට එන දේ, නාසයේ අරමුණට එන දේ හටගත්ත ගමන් නැසෙන්න වරන් දීලා තියෙන්නේ. ඊට එහා යන්න වරමක් නැහැ ඒගොල්ලන්ට. අප මොකද කරන්නේ? එක දෙකලා එකතු වෙනවා. ඒ එකතු වෙන එකට කියනවා මමත්වෙන් ගැනීම කියලා. දැන් සක්කාය පහළ වෙන එක වෙනයි මමත්වෙන් ගැනීමට දිට්ඨිය කියලා කියනවා. දැන් ත්‍රිපිටකයේ තිබෙනා වූ අරමුණු සක්කාය දිට්ඨිය බැඳෙනවා කියන එක හරිනේ. අරමුණෙන් අරමුණට අපි බැඳෙනවානේ. කොහොමද ඒක සංයෝජනයක් වෙන්නේ? හටගෙන නැසෙනවා. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් වශයෙන් ගනිමුකෝ සමපකාරගිය කාලේ බඩු ගන්න බිල ලියලා දෙනවා. යටින් කොලයක් නැත්තම් බිල කඩාගත්තාම ඉතුරු නැහැ, හොයාගන්න විදියක් නැහැ. නමුත් බිල ලියන්නෙම යටින් කොලයක් තියලා අපිට කෑල්ලක් දුන්නාම ඒගොල්ලන්ට කොටසක් ඉතුරු වෙනවා. උඩින් බිලේ ලියනකොට යටින් ලිය වෙනවා. වගේ මෙන්න මේ බැඳීමේදී මොකද වෙන්නේ? ස්කන්ධ පහ නැති වුණාට යලි හට ගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට ශේෂ වෙනවා. ඒකට තමයි බැඳෙනවා, සක්කාය දිට්ඨිය බැඳෙනවා කියන්නේ. පාලියෙන් තව පදයක් මේකට තිබෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඔබ ඕනෑම අරමුණක් මමත්වෙන් ගන්නේ නම් මාරයට බැඳෙනවා. අන්න මම කියන එක තැන හොඳ හඳුනගන්න හොඳ තැනක් මෙතන බුදුදහමේ මම. මේ සමාජයේ බුදුදහමේ මම නෙමෙයිනේ හිතන් ඉන්නේ. ඔවුන්ට කුඩා කාලේ ඉඳලා මයන්න මම කයට මම කියලානේ. මම අම්මා, මම තාත්තා, මම ගුරුවරයා, මම ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් කියලා එහෙමනේ කතා කරන්නේ. ඒ මම කියන්න එපා කියලා නෑ බුදුදහමේ. ඒක භාවිතා කරන්න එපා කියලාත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පෘථග්ජන පුද්ගලයාට සිතට එන දේ මමත්වෙන් ගැනීමේ මුලාවක් බොහෝ කල් පවතිනවා, ඒන් මිදෙන්න බෑ කියලා. එහෙම තිබෙන්නේ ဒုတိယ අසුතවන්ත සූත්‍රයේ. කොහොමද තිබෙන්නේ? කය නම් අවුරුදු 60ක් 70ක් තියෙන නිසා කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං. අර ඔතුනම කියන්නේ එකට. සිත, මනස, විඥානයයි කියනු ලැබේද? ඒ වඳුරෙක් අත්ෙන් අත්තට පනින්නාසේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඇස තුලත් වෙනස් වෙනවා. ඇසින් කනටත් කනින් නාසයටත් වෙනස් වෙනවා. එතකොට මොහොතකින් වෙනස් වෙනවා කියලා අර පෙන්වන්නේ පවතින්නේ නැහැ කියන එක. නමුත් පෘථග්ජන පුද්ගලයා මේකට එන දේ මුලාවෙන් අල්ලාගත්තා. අන්න අරමුණ එනවා, ඒක වෙනත් දෙයක්. අරමුණ කෙරෙහි මුලාවෙන් අල්ලා ගැනීම එක එක පුද්ගලයාට එක එක විදිහයි. එකම දෙයක් සම්බන්ධයෙන් දරන අදහස් 10ක් වෙන්නේ. එකම පුද්ගලයෙක් දැක්කහම මේ පුද්ගලයා සමග ආදරයක්, කරුණාවක්, වෛරයක්, තරහවක්, ක්‍රෝධයක්, ඉවසීමක්, උදව් කරන්න ඕනකමක්, අනුකම්පාවක් උපදින්නේ පුද්ගලයා නිසාද? ඔහුට අදාළ අපේ අගය කිරීම අනුව. අන්න එතකොට මේ හටගන්න අරමුණ කෙරෙහි අපි එකතු වෙනවා. එතකොට පංචස්කන්ධය මම කොට ගන්නවා. පංචස්කන්ධය මම කොට ගත්තාම පංච උපාදානස්කන්ධය වෙනවා. පංච උපාදානස්කන්ධයට පංචස්කන්ධයට වගේ නැසෙන්න බෑ. පංචස්කන්ධය නැසෙන්නේ අනාගත සසර උපදින්න හේතුවක් නොතබා. පංච උපාදානස්කන්ධය නැසෙන්නේ අනාගත හේතුවක් උපදින්න හේතුවක් තබා. අන්නේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් තැබීමට තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. අර බද්දෝ මාරස්ස කියන්නේ. එහෙමත් නැත්නම් තවත් වචනයක් කියනවා. යංකෝ බික්ඛවේ අනුසේති. මහන යමක් ඔබ අනුසේ වශයෙන් නිතර කරයිද? එයින් දුක හටගනී. අන ළමා කාලේ පටන් ජීවත් වෙන්න ගියාපම අපි මේ රූප ශබ්ද ගන්ධ රස පරිහරණය කරන්න ගියාම ඒවත් එක්කලා ඇලිලා, ගැටිලා, මුලා වෙලා, කැමැත්තෙන්, අකමැත්තෙන්, තරහෙන්, වෛරයෙන් පස්සේ ගන්න කොතරම් දේවල් තියලා තියෙනවද? ඒ හැම එකක් පාසාම අපි සක්කාය දිට්ඨිය බැඳිලා තියෙන්නේ.
එතකොට හෙට දවසේ අනිද්දා දවසේ නැවත දකින්නකොට අර තබපු එක නේද නැවත උපදින්නේ. නැවත උපදින්නේ තබපු නිසා නේද? තැබුවේ නැත්නම් නැවත උපදිනවද? දැන් මිනිසාට ගෙනත් දෙන්නේ මේ තමා විසින් ජීවත් වෙන්න ගිහින් තැබූ ලෝභයේ, දේශයේ, මෝහයේ නැවත ඉපදීමේ දුක නේද විඳින්නේ. එහෙමයි ඒක බලන්න ඕන. ජීවිතේ ඊළඟ ජීවිතේ නැවත ඉපදීම බලන්න එපා. Taman තැබූ දෙයක් හෙට අනිද්දාට නැවත උපදිනවා. එතකොට ඒකෙන් දැවෙන්න වෙනවා. තබන්නේ අපිනේ. අන අරමුණේ මුලා වීම තුල අරමුණ නැසුණාට හේතු ඉතුරු වීමට කියනවා සක්කාය දිට්ඨිය බැඳෙනවයි කියලා. සංයෝජනය වෙනවයි කියලා. දැන් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතෙන් ඕන එකකින් සක්කාය දිට්ඨිය බැඳෙන්න පුළුවන්. ඇයි? ඇසෙත් පහළ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර පහ, කනෙත් පහළ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර පහ. රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. ඒකට එන දේ මම කොට ගන්නවට සක්කාය දිට්ඨිය කියනවා. දැන් අපි දන්නේ සංයෝජනය වෙන්නනේ. දැන් මොනවැන්ද සක්කාය දිට්ඨිය හදාගන්න පුළුවන් ඊට පස්සේ? රූපෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන් විතරක්ද? පමණක්ද? නැහැ, පවෙනුත් පුළුවන්. පිනෙනුත් පුළුවන්. ධානයෙනුත් පුළුවන්. පවෙන් පිනෙන් හදාගන්න එකට සක්කාය දිට්ඨිය කියලාමයි කියන්නේ. ධානයෙන් හදාගන්න එකට සක්කාය දිට්ඨිය කියන්නේ නැහැ. රූපී ධානවලදී රූප රාග කියනවා, අරූප ධානවල අරූප රාග කියනවා. මේ වෙනුවට ඒවා සංයෝජනනේ. රූපී භවයේ සඳහා සංයෝජනේ රූප රාග. අරූපී උද්ධම්මාගේ සංයෝජනවල අරූපී භවයේ සඳහා රූප රාග. ඒ අපි මේ පංච උපාදානස්කන්ධේ කාම ලෝකෙට බැඳෙන එක සක්කාය දිට්ඨිය, ඔවුන්නේ ධාන ලෝකෙට බැඳෙන එක රූප රාග අරූප රාග මේ වෙනුවට යටපත් කරන් ගියාම. දැන් මොකද්ද මේ පමණ වෙලා මම කියපු කතාවේ ඇත්ත? මේ ප්‍රමාදය, මේ අසහිය. දැන් බලන්න ළමා කාලේ ඉඳලා මේක තේරෙන තාක්කල් මේ අසහියෙන් කටයුතු කිරීම තුළ අපි මොකද කරන්නේ? රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට එන දේවල් මගේ මගේ ආත්ම කොට ගනිමින් ඇලෙමින් ගැටෙමින් පවත්නවා. සිද්ධියේ මොහොතේ හමාර වෙනවා. අපි ළඟ උපදින්න හේතුවක් ඉතුරු වෙනවා. අනුසේ වශයෙන්. ඒවා ආපහු නැවත උපදිනවා. මෙලොව වශයෙන් නැවත උපදිනකොට ඒවට ප්‍රවෘත්ති විපාක කියලා කියනවා. ජීවිත අවසානයේ උනාට ශරීරය අතහැරුණාට අර ශේෂ කරපු ඔක්කොම ඒවා Tamanට අදාළ ශේෂ වීමක් තියෙන එකට අවිද්‍යාව කියලා කියන තැනක් හොයන්න බෑ. තිබෙන නිසා තමයි එන්නේ කියන එකෙන් දැනගන්න කියලා තියෙනවා. පරිගණක භාවිතයේදී අපි දන්නවා අපි යම් දත්ත එකතු කරනවා විද්‍යුතයට. එකතු කරලා පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා. දැන් නැහැ. රහස් හොයන්න ගිහිල්ලා අපි අරලා බැලුවොත් එහෙම ඔන් කරලා පාස්වර්ඩ් නැතුවම මොනවත් එන්නේ නැහැ. නෑ වගේ. එහෙම නැත්නම් අදාළ උපාංගයේ ගලක තියලා තලලා හොයාගන්න බැලුවොත් මේ සත්‍ය තියෙනවද කියලා දත්ත ටික ඒත් හමු වෙන්නේ නැහැ. නමුත් අපි ඉල්ලුවොත් මවුසෙන් ඊතලේ මාක් කරලා එනවා. එන්න තියෙන නිසානේ. අන්න ඒ වගේ මේ තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මේවා උපදින්නේ අපිත් තියලා තියෙන නිසා. ලෝකෙ නෙමෙයි වැරද්ද තියෙන්නේ. ළමා කාලේ පටන් අපි මේක තියන්න පටන් ගත්තා. ඒකට බුදුහාමුදුරුවෝ අදහරනවා පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි කියලා. ඒක ළමා කාලේ ඉඳලා කෑම ගන්නකොට දරුවෙක් බලවත් වෙනවා වගේ නැවත නැවත තැබීමෙන් මේකේ මූලය බලවත් වෙනවා. ඒක මම මෑත උදාහරණවල පෙන්නලා තිබෙනවා මෙන්න මෙහෙම. ඔබ අපි හැමදෙනා මේ ලෝකෙට එන්නේ සිංහල භාෂාව දැනගෙන නෙවෙයි, අදහස් ප්‍රකාශ කිරීමේ දැනගෙන නෙවෙයි. නමුත් අපිට මවගෙන් වෙන් වෙන නිසා මවගේ ආහාර සැපෙම අඩාල වෙනකොට කුසට ගින්නක් දැනෙනවා. ඒක අපි ප්‍රතිචාර දක්වන්න ඕන. අම්මේ මට බඩගිනි බත් දෙන්න කිරි දෙන්න කියන්න දන්නේ නැහැ. මේ ප්‍රතිචාරය මම හඳුනා ගන්නවා දෙපැත්තට පෙරලන එකෙන් හරි කෙඳිරි ගාන එකෙන් හරි මොකක් හරි කාරණයකින්. අනතුරු ඒ දරුවාට සිඟිත්තට කිරි හම්බ වෙනවා. දැන් කිරි රසය දැනෙනකොට ඔහුට කිරි වීම කෙරෙහි ආසාවක් කැමැත්තක් ඇති වෙනවා. දැන් ඔහුට බඩගිනි හිතුනහම උපක්‍රමය මොකද්ද? කිරි ඉල්ලලා කෙඳිරි ගාන එක. නැත්තම් දෙපැත්තට පෙරලන එක. එහෙම තමයි පළවෙනි ඉරියව්ව ක්‍රියාත්මක වෙන්නේ. අම්මට වැඩ වැඩි වුණොත් හරි දරුවා චුට්ටක් ලොකු වෙනකොට හරි කිරි දෙන්න පමා වෙනකොට කෙඳිරි ගාලා විතරක් හරියන්නේ නැහැ. හයියෙන් අඬන්න පුරුදු වෙනවා. කුස්සියට ඇහෙන්න.
එතකොට දරුවට බඩගිනි වෙලා කියලා අම්මා හඳුනන ඇවිදි කිරි දෙනවා. දැන් කිරි කියමනටත් කියන්නේ අඬන්න ඕන කිරි එල්ලෙන්න නම් කියලා. ඊට පස්සේ දරුවා කිරි ඉල්ලන ක්‍රමය තමයි අඬන එක. දැන් තව ටිකක් දවස් යනකොට ඇඬුවට හම්බ වෙන්නෙත් නැහැ. තව ටිකක් හයි යටගිරියෙන් කෑ ගහන්න ගන්නවා තරහෙන්. හොඳටම බඩගිනි වෙලා කියලා ඊට පස්සේ අම්මා කිරි දෙනවා. තව ටිකක් දවස් යනකොට තව දරුවෙක් ඉන්න නිසා හරි නැත්නම් වැඩ නිසා හරි අමතක වෙනවා. දැන් ඉතින් තරහා ගිහින් නතර වෙන්නේ නැහැ. ඉස කැට එකක් අල්ලලා අදිනවා. නැත්නම් ළඟ තියෙන දෙයක් අල්ලලා විසි කරනවා. මේ මොකද කරේ කියලා කවුරුත් බැලුවේ නැහනේ. මේ තුන තමයි කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ වශයෙන් ඊට පස්සේ පෝෂණය වෙන්නේ. කිරි බොන එක කැමැත්ත, ඉඩ නැති වෙන එක ව්‍යාපාදේ, ඒකට බාධා වෙන එක හිංසාව. එතකොට මේක එකවතාවද අපි කළේ නෑ. ළමා කාලේ ඉඳලා දිගටම මහලු වෙලා මිය යනතුරුම සද්ධර්මය හම්බුනේ නැත්නම් මේ ත්‍රිවිධ විතර්කයේ බලවත් කරන එක ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණෙන් අරමුණට කරනවා. කුම්පුංචි දරුවට මම මේකට සක්කාය කියන්නේ නෑ. නමුත් ඒක මමත්වයෙන් ගන්න පටන් ගත්තාම ඔන්න මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස හැම කෙනාගේම ජීවිතේට පොදු දෙයක් බවට පත් වෙලා. මාරයට බැඳෙන එකවත් සංසාරයට බැඳෙන එක. දැන් මෙන්න මේ වැඩේ සිද්ධ වෙන්නේ සිහිය නැති නිසා. අන්න දැන් තේරුම් ගන්න එහෙමනම් අසිහියෙන් කටයුතු කියන ප්‍රමාදය කියන්නේ කුමක්ද? ඇසට කනට නාසයට දිවට ගැටෙනකොට ලෝකේ හඳුනා ගන්නට රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා. හඳුනාගෙන නැති වෙලා යන්න ඕන. මොකද සිතට දීලා තියෙන වරම තමයි හටගන්න, අදාළ කර්තව්‍ය කරන්න, ඉතුරු නැතුව නැසිලා යන්න. ඒකට තථාගතයන් වහන්සේ වදාරන්නේ නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහන්නේ මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ එක ධර්මයක් සිතතරම් යං ඒවං ලහු පරිවත්තං. හටගත්ත ගමන් නැසෙන දෙයක්. ඒකට උපමාවක්වත් කරන්න බෑ කියලා. දැන් සිත පිළිබඳව අපි ඉගෙන ගන්න ඕන බුදුන් වහන්සේගෙන්. ඒක ඉපදුන දවසෙලා මැරෙන කල්ම තියෙන එකක් නෙමෙයි. ඇසේ හටගෙන, කනේ හටගෙන, නාසයේ හටගෙන ඒ මොහොතේම මේ යන එකක්. ඒ හටගෙන මේ යන එක ඊට අයිති අනන්‍යතාවය අල්ලගන්න එක අපේ මෝඩකම. හටගෙන මේ යන්නට පෙර ඒක මමත්වයෙන් ගන්නවට කියනවා ඒතං මම ඒතහමස්මින් ඒසෝ මෙහෙ අත්තා නැත්තම් මඤ්ඤමානය. ඒක හටගෙන නැසීම නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. මමත්වයෙන් ගැනීමෙන් නැවත හටගන්න තැබීමෙන් නැවත හටගන්න මෙලොවත් නැවත හට ගන්නවා. ජීවිතය අතහැරනකොට නැවත හටගන්න හේතු තමයි අර තියන්නේ. සක්කාය දිට්ඨියෙන් බැඳීමෙන් සසර උපදින්නට, කාම ලෝකේ උපදින්නට පව් හේතු පින් හේතු රැස් කරයි. ඒක අතහැරලා කැලේට ගියා නම් යටපත් කරලා රූපී අරූපී මමතල උපදින්නට රූපී ධාන හේතු අරූපී ධාන හේතු රැස් කරයි. ඒක රූප රාග අරූප රාග. ඔක්කොම සංයෝජනනේ. දැන් මේ සංයෝජනට අපි බැඳිලා ඉන්නේ. දැන් සිහිය නෑ කියන්නේ මොකද්ද? ඒ එන වෙලාවට හරි වැරදි හොඳ නරක ඉන්නවා මැරෙනවා තේරෙන්නේ නෑ. ප්‍රතික්‍රියාවක් දක්වන්නමයි හිතෙන්නේ. කොහොමද? බැන්නොත් බනින්න, ගැහුවොත් ගහෙන්න, රිදෙව්වොත් රිදවන්න, පලිගත්තොත් පලිගන්න, පෙස්සමක් ගැහුවොත් පෙස්සම් ගහන්න, පෙරදිලා ගුටි කෑවොත් ආපහු පෙරදී නිදනු මිනිස්සයා පරදින දවසට ගහන්න. අන්න ඒ තමයි එකට එක කරන්න එකතු වෙලා තියලා තියෙන්නේ. එතකොට මේ මොහොතට මේක ආපහු මගේ පිටිපස්සෙන් ඇවිදින් වද විඳිනවා, මෙලොව වශයෙන් දුක් විඳින්න වෙනවා, පරලොව උපදින්න සිද්ධ වෙනවා කියන මේ පමාව උලා තියෙන බව දන්නේ නැහනේ. දැන් සංයෝජනයේ වෙන්නේ අරමුණෙන් අරමුණට නම් උනේ. ආපහු සංයෝජන කඩන්නත් අරමුණෙන් අරමුණට නේද කරන්න ඕන. බැඳෙන්න වෙලාවක් තිබුණේ නැත්නම්. දරුවෙකුට අවදි වූ තැන් පටන් නිින්දට යනතුරු ඉන් පස්සේ මේ වැඩ කටයුතු කරනකොටම තමයි මේ බැඳීමෙන් මේ රාග මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වෙන්නේ බැඳෙන නිසා. ඒකට වෙලාවක් තිබුණේ නැහනේ අවදි වූ තැන් පටන් නිින්ද දක්වා. එහෙනම් ඒක කඩන්නත් වෙනම පොය දවසක් හරි වෙනම දවස් 7ක් හරි 14ක් හරි ඉරියව්වක් හරි නැහැ. ඒවා අපි ඉගෙන ගත්ත මෑත දේවල්. අර වගේම අවදි වූ තැන් පටන්ම සදා සතෝනේ. මොගරාජ සදා සතෝ. මොගරාජය හැම කල්ලි සිහි ඇතුව. ඒ හැම කල්ලි කිව්වහම ඇස් සරපු තැන් පටන් ඇස් පියා ගන්න තැන දක්වා ඇසේ කනේ නාසයේ දිවේ කයේ හැම ඉරියව්වක් කෙරෙහිම
එකතු වීම වෙනුවට එකතු නොවෙන්නට සිහිය හදන්න වෙනවා. දැන් සිහිය තියෙන්න ඕන කොහෙද එතකොට? ඔසෝමි කියනකොට ඔසෝමි කියන්න සිහිය තියෙන්න ඕන. තබමි කියනකොට තබමි කියන්න සිහිය තියෙන්න ඕන. නාසයෙන් හුස්ම ගන්නකොට නාහයෙන් ඇතුල් වෙනවා කියන්න සිහිය තියෙන්න ඕන. ඒවනේ අපේ රටේ සිහිය කියලා පාවිච්චි කරන්නේ. මට කියන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද කියලා හැම වුණාම කියලා. නෑ. තිබෙන්න ඕන ඇසේ කනේ නාසයේ දිවේ කයේ උපදින ත්‍රිවිධ විතර්කයේදී. කාම විතර්කේ නම් ඉටු කර ගැනීම සඳහා වැරදි උත්සාහයන්, නීච උත්සාහයන්, නීති විරෝධී උත්සාහයන් දරන්න කල්පනා කරනවා. ව්‍යාපාද විතර්කේ නම් වචන පාවිච්චි කරලා බිරිඳට හෝ දරුවාට හෝ සැමියාට හෝ ශිෂ්‍යයාට හෝ සේවකයාට හෝ එනුම් පදකයන් රිදවන්න පාවිච්චි කරනවා. විහිංසාව විතර්කේ නම් බැනලා විතරක් මදි පොළවේ ගහන්න ඕන කියලා අල්ලලා බඩු ටික පොළවේ ගහයි, නැත්නම් කමුල ටිකක් ගහයි, නැත්නම් රිදවයි. දැන් මේ මොකද්ද උනේ? එහෙම කරනකොට දැන් ආවේ කවුද? ලෝභය ආවා, ද්වේෂය ආවා, මෝහය ආවා. ලෝභය මම වුණා, ද්වේෂය මම වුණා, මෝහය මම වුණා. අන්න මමත්වයේ ක්‍රියාවට අපේ කය වචන අපි පාවිච්චි කළා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මම කය නෙමෙයි, ලෝභයයි මම, ද්වේෂයයි මම, ඊර්ෂ්‍යාවයි මම, ක්‍රෝධයයි මම, කාමරාගයයි මම. මඤ්ඤමානෝ මමත්වෙන් ගැනීමෙන් අදාළ හේතුව ඉතුරු වෙනවා. දැන් ඉතින් ඔය මමත්වයේ තියාගෙන කිස්ලොම්නී දත් 32කට බෙදලා මේකේ මම කියලා කෙනෙක් නෑ කිව්වට ඒක ත්‍රිපිටකයේ තියෙන බණක් නෙමෙයි, කවුද හරපු බොරුවක්. මේ මමත්වයට තමයි අහංකාරය කියන්නේ. අහං කියන්නේ මම, කාර්යය කියන්නේ කර ගැනීම. අන්න එතකොට ඇසෙන් කනෙන් නාසෙන් උපදින ඕනෑම දෙයක් නිසා උගත්කම, බුද්ධිමත්කම, රූමත්කම, ධනවත්කම, දුප්පත්කම, අංගවිකලම, මන්දබුද්ධිකකම, තව තරහව, වෛරය, ක්‍රෝධය, පව පින ඕන දෙයක් අල්ලගත්තාම අහංකාරය. අහංකාරය කියන්නේ පංචස්කන්ධය මම කොට ගැනීම. පංචස්කන්ධය වෙනයි මම කොට ගැනීමට පංච උපාදානස්කන්ධය කියනවා. පංචස්කන්ධා දුක්ඛා කියලා ත්‍රිපිටකයේ බුදුබණක් නැහැනේ. පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කරගත්ත සිහි නැතුව නම් අපි නේද දුක හදාගෙන තිබෙන්නේ? අපයි පංච උපාදානස්කන්ධයක් හදාගත්තේ පංචස්කන්ධයෙන්. ඒ මමත්වයෙන් ගැනීමෙන්. එතකොට මමත්වයෙන් ගැනීම සිහි නැතිකමේ ප්‍රතිඵලයක්. ඒ නිසා උන්වහන්සේකට නමක් තියෙනවා මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වයෙන් ගැනීමෙන් මාරයාට බැඳේ. ඒ වෙනුවට උන්වහන්සේ විකල්පයක් උගන්වනවා අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. ඔබට මමත්වෙන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඔබ මාරයාට බැඳෙන්නේ නැහැ. දැන් සිහිය තිබෙන්න ඕන මමත්වෙන් නොගන්න නෙවෙයිද? දැන් සිහිය තියෙන්න ඕන ඇසේ කනේ නාසයේ දිවේ කයේ ඒ අරමුණු සමග ඉරියව්වේ නෙමෙයිද? ඔය තිට්ටන්තේ නිතින්නේ කියලා පෙන්වලා තියෙන්නේ. ඇසින් කනෙන් නාසෙන් ලෝකෙත් එක්කලා ජීවත් වෙනකොට චිත්තාභ්‍යන්තරයේ තිබෙනා වූ අර විතර්කය uppannam කාම විතක්කං, uppannam විහිංසා විතක්කං, ව්‍යාපාද විතක්කං අපට බලපෑම් කරලා ගහපම් බැනපම් කපපම් කොටපම් කියන පාරට නොයන්න තමයි සිහිය තියෙන්නේ. ඒක නවත්තන්න. නවත්ත ගන්න බැරි අපි සිහියක් වැඩි දියුණු කරලා නැති නිසා. අන්න දැන් සක්කාය දිට්ඨි පහනාය මේක පෙන්වන්නේ එහෙමනේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම සඳහා සතෝ සිහිය තියෙනවා නම් ඒ ස්ත්‍රීද, ඒ පුරුෂද, ඒ ගිහිද, ඒ පැවිදිද ඔවුන්ට නමක් භික්ෂු. අන්න එහෙමයි මේ භික්ෂු කියලා කියන්නේ. සිවුරු පරවා ගත්තම නම් භික්ෂු නෙමෙයි. යමෙක් ප්‍රහාණය කරනවා නම් ඒ ඔහුගේ භික්ෂුවගේ කාර්යභාරය කරන්නේ. දැන් ප්‍රහාණය කරන්න මොකද්ද වෙන්න ඕන? බැඳෙන මොහොතේම නොබැඳී අවසන් කරන්න වෙනවා. බැඳෙන මොහොත කොහොමද සිදු වෙන්නේ? අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබට අදාළ ශේස්ත්‍ර තිබෙනවා. මවට නම් දරුවන් සැදීමේ ශේස්ත්‍රය. ගුරුවරයාට නම් ශිෂ්‍යයන් තැනීමේ ශේස්ත්‍රය. ගොවියාට නම් කෘෂිකර්ම ශේස්ත්‍රය. රියදුරාට නම් මහා මාර්ග ශේස්ත්‍රය. රියදුරා වාහනේ දාවන් යනකොට හරහට පනිනවා මගින්. නැත්නම් මෝටර් සයිකල් කරුවන් වෙට්ටු දානවා. ට්‍රිවිල් කරුවන් එහෙම. එතකොට ඔහුට කාම විතර්කයේ උපදිනවා. ව්‍යාපාද විතර්කයේ උපදිනවා. පොලිස් නිලධාරියාට නම් පිරිස කියන දේ අහන්න නැතුවම. ස්වාමියාට නම් සේවක පිරිස කියන දේ අහන්නේ නැතුවම. වැඩිහිටි නිවාසික පාලිකාවට නම් වැඩිහිටියෝ ටික කියන දේ අහන්නේ නැතුවම. රෝහලක හෙදියට නම් රෝගීන් ටික කියන දේ අහන්නේ නැතුවම. ඒ ඕනෑම කාරණයකදී කාමරාග ව්‍යාපාද, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක මට තරහ එනවා කියන්නේ ඒකනේ.
දැන් එන වෙලාවට අතහරින්න ඇරුණාම හංගගෙන ඉන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නැහනේ. ඇයි මේ එන්නේ? අර ළමා කාලේ කිරිබොන තැන් පටන් මේක බලවත් කරලා විශාල බලවේගයක් බවට පත් කරලා. කොතරම් විශාල බලවේගයක්ද කියනවා නම් සමහර වෙලාවට මම දකිනවා. පරිගණකේ උස්සලා පොළවේ ගහනවා. සමහර අය. එහෙම නැත්නම් ක්‍රීඩා කරමින් ඉඳලා අතට අහුණු දෙයින් ක්‍රීඩකින්ට දමලා ගහනවා. එහෙම නැත්නම් තව ගෙදරක් තියෙන්න පුළුවන් අල්ලලා පොළවේ ගහනවා අහුවෙච්ච දේ. එහෙම නැත්නම් අවියක් තිබුණොත් වෙඩි තියලා මරනවා. ඒවා කළේ කවුද? ඔබ කියනවා එහෙම කරලා මට ඉන්නවා මැරෙනවා පෙවුන්නේ නැහැ කියලා. ඔබේ කය වචනේ සඳහා මෙහෙව්වේ ඔබ නෙවෙයි කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ විසින්. මිනිසා පිස්සෙක් බවට පත් කරන්නේ මේ ත්‍රිවිධ විතර්කය, මේ ත්‍රිවිධ විතර්කයේ ප්‍රහාණයයි බුදුදහමේ භාවනාව. එතකොට මිනිසා ඉතුරු වෙනවා අර තුන් දෙනානේ මැරෙන්න ඕන. පසුගිය ධර්මදේශනා ටික ඔබ ශ්‍රවණය කළා නම් මම පැහැදිලිව කියන්න උත්සාහ කළා මේ ලෝකේ අපරාධ කරන්නේ ස්ත්‍රීන් හරි පුරුෂයන් හරි නෙවෙයි. ඔවුන් ජනිත කරගත්, ඔවුන් රෝපණය කරගත්, ඔවුන් පෝෂණය කරගත් මේ ත්‍රිවිධ විතර්කය බලවත් වූ ත්‍රිවිධ විතර්කය. ඔබ භාවිතා කරන භාජනයකට මේ සාස්පානකට වතුර දාලා තියෙනවා. අත දාන්න පුළුවන් කිසිම කරදරයක් නැහැ, රස්නයක් නැහැ, දඟත් නැහැනේ. නමුත් ඔබ මේකට ගින්දර දානවා ගෑස් වලින් හරි, දර වලින් හරි. රත් වෙනවා. රත් වෙලා තව ටිකක් එහාට යනවා නටන්න ගන්නවා. තව ටිකක් එහාට යනකොට මේ වතුරට පුළුවන්කමක් වෙනවා ගින්දර දාපු රත් කරපු ගින්දර ටිකම නිමලා දාන්න. ඒ ප්‍රචණ්ඩ වුණා නේද වතුරම? ඒ සීතල වතුර ප්‍රචණ්ඩ වෙනවා වගේ ඔබේ මේ අදහස නැවත නැවත භාවිතා කිරීමෙන් ඔබට පාලනය කරන්න බැරි තරම් බලවත් වුණාම දැන් ඔබද නෑ ලෝභයයි මම, ද්වේෂයයි මම, ඊර්ෂ්‍යාවයි මම, ක්‍රෝධයයි මම දැඩිව ගත්ත හැඟීමටයි බුදුහාමුදුරුවෝ මම කියන්නේ. අන්තක්කාය දිට්ඨිය. නැවත නැවතත් මමත්වෙන් ගන්නවා නම් බැඳෙනව ඇරුණාම ප්‍රහාණය වෙන්නේ නැහැ. දැන් මේ පෙන්වන්නේ මොකටද? එහෙනම් මේ සසර ඇවිදින පාරේ අපි යන්නේ. අපි සංයෝජනයි හදාගෙන යන්නේ. අපිට මෙන්න මේ මොහොතට මේකට එකතු නොවෙන්න ආපු දේ හිතට එන්න පුළුවන්. එන්න එපා කියලා නෑ බුදුරජාණන් වහන්සේ. බුදුන් වහන්සේ වදාරන්නේ uppannam kama vitakkan, uppannam vyapada vitakkan, uppannam vihinsa vitakkan. ඒ කියන්නේ උපදින්න ඕනේ ඒක. තබා තිබෙන බැවින් උපදින්න වෙනවා. ඉපදුන එකට එකතු වීම එකපාරක්, ඉපදුන එකට එකතු නොවී අතහැරීම තව පාරක්. අන්න අපි පුරුදුනේ ඉපදුන එකට එකතු වෙන්න. ඒක තමයි සිහි නෑ කියලා කියන්නේ. ඒක පෘථග්ජන භාවී ක්‍රියාවලිය. අපි ඒ නිසා ක්‍රියාවකට ප්‍රතික්‍රියාව දක්වමින් එකට එක කරමින් විතර්ක භාවිතා කළා. බණ තේරෙන්නේ නැති තාක්කල් මැරෙනකල්ම ඕකනේ කරන්නේ. ආගමික ජීවිතය කියලා වෙන මොනවා හරි කර කර මලක් පූජා කර කර, පහනක් පූජා කර කර, සිල් සමාදන් වෙයි, පන්තලක් හද සම්මාදන් කර කර ඒවා කරයි. නමුත් ත්‍රිවිධ විතර්කය ගැන බලන්නේ නැහැ නේද? එහෙනම් පින්වලට විපාක තියෙවි වෙනම. ඒක නැත්තේ නෑ. නමුත් ත්‍රිවිධ විතර්කය ආපුවාම පන්සලෙත් මරා ගන්නවා. මල් අට්ටියටත් මරා ගන්නවා. දේශපාලනෙත් මරා ගන්නවා. ඒක කොහොමද සිද්ධ වෙන්නේ එතකොට? ඒ පින්කමේ කඩන පින්කමේ සිවුර බෙදා ගන්න බැරුව තරහ වාද වෙන්නේ නැද්ද? ඒ මොනවද ක්‍රියාත්මක වෙන්නේ? පින්කම වෙනයි, ත්‍රිවිධ විතර්කය වෙනයි. ඒක තිබෙන තාක්කල් ශේස්ත්‍රය ඕන තැනක මතුවෙනවා. බුදුදහම කියලා කියන්නේ, බුදුදහමේ ආගමික ජීවිතය කියලා කියන්නේ මේ ත්‍රිවිධ විතර්කයේ එන්න ඇර එකතු නොවීමෙන් ආපහු බාල කරගෙන ගිහින් ඉවර කරන එක. දරුවන්ගේ භාෂාවෙන් කියනවා නම් සීරෝ කරන එක. විසාකාවගේ භාෂාවෙන් කියනවා නම් විසාකාවට බුදුන් වහන්සේ වදාරනවා විසාකාවෙනි ජීවත් වෙන්න ගිහින් ඇලෙන කරු 100ක් හදාගත්තොත් දුක් 100ක් තියෙනවා. මේ 100 බිඳුවට බැස්සොත් දුක එකක්වත් නැහැ. ඒක පෙන්වන ලස්සනට 90 නම් 90යි, 80 නම් 80යි, 70 නම් 70යි කියලා පහලට අරු ගිහින් ඇලෙන කරුණු එකක්වත් නැති විට දුක් එකක්වත් නැහැ කියන්නේ සක්කාය දිට්ඨියට බැඳෙන්න කාරණා නැති විට දැන් ස්කන්ධ පංචකය හටගෙන මේයි සසරට බැඳීමක් නැහැ. එතෙන්ද දක්වා අපිට ආපහු යන්න වෙනවා. මෙන්න ආපහු යන්න නැත්තම් පටිසෝතගාමිත්වයට තමයි බුදුරජාණන් වහන්සේ එතෙන්ට එකතු වෙන එක වැරදි, කයට වචන දෙන එක වැරදි කියලා එකතු නොවෙන්නයි සිහිය තියෙන්න ඕන. මේ කෙලෙස් නැමැති හමුදාවට එරෙහිව සටන් කරන්නට බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට තවත් හමුදාවක් ලබා දෙනවා. සිතේ එකතු නොවෙන්න බලවත් කරන හමුදාවට කියනවා බොජ්ජංග කියලා. එහෙම නැත්නම් කියනවා සද්දා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර මජ්ජ කුසල චෛසික. අර අකුසල්ම වැඩුව ඇරුණාම මේ වෙන්වීම, මේවා වෙන්වීමනේ. මේවන් කරන්නේ වෙන්වීම. හරහට පැනලා බාධා කරන එක. සතිය આવොත්
ශ්‍රද්ධාව આવොත් වැරදි වැඩක් කරන්න දෙන්නේ නැහැ, නවත්තනවා. සතිය આવොත් වැරදි වැඩක් කරන්න දෙයක් නැහැ. අලෝභ આવොත් ලෝභයට ඉඩක් නැහැ. අන්න ඒ ගති ලක්ෂණ දියුණු කරගනිමින් අර මොහොත වළක්වන්නට දරන උත්සාහය. සක්කාය දිට්ඨි පහනාය. දැන් එතකොට අරමුණ හටගත්තා. නමුත් හට ගැනීම වෙනයි එකතු වීම වෙන එකක්. හට ගැනීම වෙනයි එකතු නොවීමෙන් නැතිවීම තවත් එකක්. මේ මොහොතේ මේක සිද්ධ වෙන්නේ. අන්නේ හටගෙන එකතු වෙන පාර වෙනුවට හටගෙන එකතු නොවී නැසෙන තැනට සිහිය දියුණු කරන්න වෙනවා අරමුණක් පාසා. මේ පිළිබඳව පෙළදහම මම ඔබට කියලා දෙන්නම් අසා ඇති. මේ සියලුම කාරණා ඇසට කනට ගැටෙද්දී බාහිර තියෙන දේවල් දකින්නවා කිව්වට ඒවා උදව්වෙන් අපි හදාගත්ත බය, ශෝකේ, වේදනාව, තරහව, වෛරය චිත්තාභ්‍යන්තරයේ තියෙන මට්ටමක් තමයි එන්නේ. ඒක තමයි uppannam කාමිතක්කම් කියන්නේ. ව්‍යාපාදිතක්කම්. ඒක අපි ළඟ තියෙන දුර්වලකම එළියට ආවා. දැන් මේකට කියන්නේ තින්නම් සංගති පස්සෝ කියලා. ඇහි වුණත්, කනේ වුණත්, නාසයේ වුණත් මේකට කියන්නේ තින්නම් සංගති පස්සෝ. දැන් මේකට එකතු වෙන පාර උන්වහන්සේ පෙන්නනවා. පරිහාන ධම්මං ඔබික්ඛවේ දේසිස්සාමි කියලා. පස්සපච්චා වේදනා ස්පර්ශය හතරාමිතර වශයෙන් විඳිනවා. විඳින්න ගියාම ඇලෙනවා වේදනාපච්චා තණ්හා. තණ්හා වුණාම දැඩිව ගන්නවා උපාදාන. දැන් අන්න මම හැදෙන හැටි. වේදනාව තණ්හා උපාදාන බව තමයි මම කියලා කියන්නේ. උපාදාන වුණොත් චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙනවා අන්න සක්කාය දිට්ඨියට බැඳුන සංයෝජනය වුණා. මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණට මුලා වීමෙන් සිදුවෙන්නේ තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා සසර හැදෙන එක. රූපේදී හරි, ශබ්දේදී හරි, ගන්ධේ හරි, රසේ හරි, පවේ හරි, පිනේ හරි, ධානයේ හරි. ඕන එකකින් අල්ලා ගැනීමෙන් තැවුල. මේ සිහිය නැතිකම. මේක තමයි ළමා කාලේ ඉඳලා කළේ. ඒ නිසා බුදුදහමේ ත්‍රිපිටක සූත්‍රවල මේක පෙළදහම වශයෙන් පෙන්නනවා. මෙන්න ඔබේ පමාව. මේ වැඩේ කරන්න එපා. ඒකයි භාවනාව. නැත්තම් නොපමාව. සිහිය ඕන මේ වැඩේ නොකරන්න. දැන් බලමු ඕක තියනවද කියලා මේ ගාථාවල. ඇයි නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරේනච නොකිරීමෙන් කියලා තියෙන්නේ අන්න ඒක තමයි. අර එකට එක කරන්න ගියොත් වෛර කරනවා, නොකරන්න ගියොත් සංසිඳෙනවා. අක්ඛෝදේන ජිනේ ක්‍රෝධං. ක්‍රෝධය ක්‍රෝධ නොකිරීමෙන් දිනන්න වෙනවා. එහෙනම් ක්‍රෝධ කරනවා කියන්නේ ගහ ගන්න බැන ගන්න යනවා. නොකරනවා කියන්නේ ආපු එක අතහරිනවා. ලොකු අමාරු වැඩක්. මොකද පුරුදුනේ සංසාරේ එකතු වෙලා දිනන්නමයි. ගහගෙන බැනගෙන කපාගෙන කොටාගෙන පලි අරගෙන දිනන්නමයි පුරුදුනේ. අතහරින්න ලේසි නෑ නිසා. හිත කියන්නේ ගහපම්ම කියලා. පෙස්සමක් ගහපම්ම කියලා. පලි ගනිම්ම කියලා. ගුරුකමක් කරපම්ම කියලා කියන්නේ. එහෙම නෙවෙයිද බලන්න. අන්න භාවනා මධ්‍යස්ථානයේ ඒ වැඩේ නොකර අතහරින්න වෙනවා. දැන් කරන හැටි මම පෙන්නවා තින්නම් සංගති පස්සෝ. ඇහි කනේ නාසයේ දිවේ කය ඕන එකක හරි. පවේ පිනේ ධානයේ ඕන එකකත් හරි. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. සිහිය නැහැ. සසරට බැඳුනා. සංයෝජන වෙන හැටි මේ පෙන්වන්නේ. මේක නොකරන එකනේ භාවනාව කියන්නේ. මේක නොකරන්න සිහිය ඕන. ඒකනේ සක්කාය දිට්ඨි ප්‍රහාණය කියලා කියන්නේ. හොඳයි තින්නම් සංගති පස්සෝ ඇහි කනේ නාසය ඉපදුනා. සිහිය පාවිච්චි කරලා එකතු නෝනේ නැත්නම් පස්සපච්චා වේදනා තියනවද නැහැ. පස්ස නිරෝධයෙන් වේදනාව නැහැ. වේදනාව නැත්නම් තණ්හාවක් නැහැ. තණ්හා නැත්නම් උපාදානයක් නැහැ. උපාදානයක් නැත්නම් භව නැහැ. දැන් භව නිරෝධෝ නේද? දැන් සක්කාය දිට්ඨියට බැඳුනද කැඩුනද? බැඳෙන තැනම නේද කඩන්න තියෙන්නේ. එකතු වීමෙන් බැඳේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමා රස්ස බුදුහාමුදුරුවෝ දාරනවා. එකතු නොවීමෙන් කැඩේ අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. එකතු නොවෙන්න නේද සිහිය තියෙන්න ඕන. දැන් අවදිව තැන් පටන් ළමා කාලේ ඉඳලා කරගත්ත මෝඩකම් ටිකක් හිත ඇතුලේ තියෙනවා. නාන්න ගියත්, බසත් එක ගියත්, ඉගෙන ගන්න ගියත්, උගන්වන්න ගියත් මේ තුන් දෙනා හිත ඇතුලේ ඉඳලා හොල්මන් කරලා එළියට එනවා. එන්නේ ඉන්න නිසානේ. ඇතුලේ ඉන්න තැනින් නැති කරන්න බෑ. ආපු දවසට දැකීමෙන් අනාගතේ නොතබා ඉවර කරන්න වෙනවා. එහෙනම් අපි බලන් ඉන්න වෙනවා සිහියෙන්. ඔන්න හාන එක, පෝරු ගාන එක, ගොයන් කපන එක, ගොයන් හදන එක, උගන්නන එක, රෙදි මහන එක, කඩේක වෙළඳම් කරන එක. ඒවට කිසි බාධාවක් නැහැ. තම තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා අම්මෙක් වශයෙන් හරි ගුරුවරයෙක් වශයෙන් හරි. ඒ වැඩේදීම තමයි අර ත්‍රිවිධ විතර්කයේ ඇවිදින් මාව නොසන්සුන් කරන්නේ. දැන් මාරයා ආවා. මම නෙමෙයි මාරයා. අර ආපු හැඟීම. හැඟීමට එකතුනොත් කය වචන එයා මෙහෙවනවා.
දැන් අපට තිබෙන්නේ අපිට ඕන විදිහට මෙහෙවන්න පුළුවන් කයක් වචනයක්ද අර ත්‍රිවිධ විතර්කයේ විසින් මෙහෙවන කය වචනද? මාරාවේශය කියන්නේ ඒකට නේද? හොඳයි එයා නැත්නම් අන්න කෙලෙස් නසනවා කියන්නේ අර එන එකට එකතු නොවීමෙන් අතහරිනවට. එකතු වෙනවට මගේ ආත්මකට ගැනීම කියනවා, එකතු නොවෙනවට මම නොවන මගේ ආත්ම නොවන කියලා කියනවා. එකතු වෙනවට නිත්සුක ආත්ම කියලා කියනවා, එකතු නැතුවට අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියනවා. ඔන්න බුදුදහමේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය තියෙන තැන. පංච උපාදානස්කන්ධය හට ගන්නවා. එකතු වුණොත් අනාගත ඵලයක් උපදින්න බැඳෙනවා. සංයෝජනය වෙනවා. එකතුනේ නැත්නම් එයා යන්න ඕන. මොකද හිත හටගත්ත දේ නැතෙන්න ඕනනේ. මේකට සිහිය පුරුදු කරන මොකද කරන්න ඕන? ප්‍රහාණය කරන්න වෙනවා. දැන් තේරුණාද සිහිය කොතෙන්ද තියෙන්න ඕන කියලා? ඔසවමි කියලා හරි, ගනිමි කියලා හරි, තබමි කියලා හරි උස්ම ඇතුළේ අපිට ප්‍රහාණය වෙයිද? ඒක හෝඩිපතේ වැඩක් විතරයි. ඒක ප්‍රාථමික පුරුදු කිරීමේ හෝඩිපත් පාඩම විතරයි. පළවෙනි පාඩම විතරයි ඒක. පුරුදු කරගත්තට ගමක් නැහැ ඕන නම්. ඕක කර හිටියට හරියන්නේ නැහැ. අවදි වූ තැන් පටන් සතර ඉරියව්වේ පස් දොරේ. සතර ඉරියව්ව කියන්නේ දැන් වාඩි වෙලා ඉන්න ඔබ තව ටිකකින් හිටගනි, තව ටිකකින් ඇවිදි, ගෙදර ගිහින් දිගාවේ යන්නේ. මේ ඉරියව් හතරනේ මිනිස්සෙකුට තිබෙන්නේ. පාවිච්චි කරන්නේ ඇහැයි කනයි නාහයි දිවයි කයයි. ඒයින් එකකින් උපදින අරමුණේදී සසර හදන තැනට පමාවී ප්‍රතික්‍රියා දක්වනවද? එකතු නොවීමෙන් අතහරින්ට සිහිය එතෙන්ට ගේනවාද? සතිපට්ඨානේ වඩනවා කියන්නේ නැවත නැවතත් මේ මෙතෙන්ට සිහිය දියුණු කරන එක. එකතු නොවෙන්න. දැන් ඒක ප්‍රහාණය වෙනවා. දැන් ආර්ය මාර්ගය කියන්නේ මේක. දැන් පටිසෝතගාමි. ඉස්සර එකතු වෙන ඔන්න අපට පුරුදු කරන්න ඕන දේ. ආයෙ කවුරුත් භාවනා කරවන්න ඕන නැහැ. තමන්ගේ භාවනාව තමන්ට කරගත්ත හැකි. මේක තේරුම් ගත්තාම බුදුහාමුදුරුවෝ අදාළ පරිදි දවස් 7යි අවුරුදු 7යි දීලා තියෙන්නේ වැඩේ කෙරෙන්න. හරියට පාර තේරුම් ගත්තාම. නමුත් වැරදි සතිපට්ඨානේ දවස් 7ක් අවුරුදු 7ක් නෙමෙයි අවුරුදු 700ක් මේ රටේ කරලා තියෙනවා, ප්‍රතිඵල හම්බුනේ නෑ නේද? ඒ නිසා ත්‍රිපිටකයේ සූත්‍රවල සඳහන් සතෝ කියන තැන හොයලා සතෝ කොතෙන්ද කියන තේරුම් ගත්තම ඕන එකක තියෙන සතිය තමයි. ආය සතිපට්ඨාන විතරක් නෙවෙයි. ඒක තේරුම් ගන්නයි ඕනකම තියෙන්නේ ඔබට. ඔබට තේරුම් ගන්න පුළුවනි නම් කොහොමද ඒක වෙන්නේ? සමහරට මේ ධර්ම දේශනාව මම සංක්ෂිප්ත කරලා තියෙන්නේ ඔක්කොම එකට පැයට. නමුත් මේක දේශනා 6ක් 7ක් 8කින් නැවත අහනකොට තේරෙන්න ගන්නෙ. එතකොට අපි එහෙනම් මොකද කරන්නේ? අපි පුද්ගලයා වශයෙන් කතා කළාට මව්පියන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා හැමෝම කරන්නේ ස්කන්ධ පරිහරණයක් මොහොතින් මොහොත. ස්කන්ධ පරිහරණයට ඇලෙන්නේ සිහි නැති වෙලා එතකොට පංච උපාදානස්කන්ධ බඩපත් කරන සසර හදනවා. පවින් පිනින් ධානයෙන් අප සසර යන්න ඇරුණාම මිදෙන්න දන්නේ නැහැ. සංයෝජනය වෙන්න ඇරුණාම කඩන්න දන්නේ නැහැ. හැබැයි බණ පොතේ තියෙන සංයෝජන කඩන්න ඕනේ කියලා. සංයෝජනෙම කඩන්න ඕනේ කියලා උගන්වනවා. ඒක ඉතින් මගේ ධර්ම දේශනාවල මම කියලා තියෙනවා, මෙතන කතා කරන්න වෙලාවක් නැහැ. දස සංයෝජන ගැන හිතන්න එපා. ඔබට තියෙන සංයෝජන ගැන හිතන්න. ඔබ මේ කාම ලෝකයේ ඇයි කනයි නාහි දිවයි කයයි පාවිච්චි කරන්න ගිහින් බැඳුනේ සක්කාය දිට්ඨියටයි විචිකිච්ඡාවටයි සිලබතට පරාමාසයටයි කාමරාගයටයි පටිගටයි. කාමරාග පටිග කියන්නේ ආයෙත් ව්‍යාපාදී තර්ක විහිංසා විතර්ක. ඒවා එන වෙලාවට ඒවා එකතු නොවෙන්නේ නේද? අර කාමරාග පටිග තුනී කිරීම කියන්නේ අර සිහියෙන් කරනකොට ඒක බලවත් වෙන්න නොදී අතහරින එක නේද? දැන් මේක නේද කාන්ති පරමන් තපෝතිතික්කා කියලා කියන්නේ. ඉවසීම උතුම් තපසයි කියලා. තපස කියන්නේ ඇස් දෙක පියාගෙන ඉන්නවට හරි කකුල් දෙක බැඳගෙන ඉන්නවට හරි ඉඳගෙන ඉන්නවට හරි කියලා හිතන්න එපා. මේ හැඟීම පාලනය කරගෙන දැන් අපි මේ පැහැදිලි කරපු කාරණේ පිළිබඳ ආපහු විමර්ශනයක යෙදෙමු. සතකින් පහර කන විට තද හිසර දෙකින් පෙළනට ඒ මිදෙන්නට උත්සාහ කරන්නාසේ අවදි වූ තැන් පටන් තමන්ට එන අරමුණුවලදී ලෝභයෙන් දේශයෙන් මෝහෙන් බැඳමින් සතර හදන එක වෙනුවට නොබැඳී අවසන් කරන්නට. දැන් සක්කාය දිට්ඨිය එක සැරයක්ද ප්‍රහාණය කරන්න තියෙන්නේ? නෑ. සක්කාය දිට්ඨිය කියන එකෙන් දැන් තේරුම් ගත්තාම එහෙනම් මව්කුසෙන් බිහි විඳලා ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් මේකේ නෑ. පිටින් පේන්න හිටියට අරමුණෙන් අරමුණට නැසෙනවා. අරමුණේ ඇලීමෙන් සතර හැදෙනවා. ඇලෙන්නේ නැත්නම් ඒ මොහොතේ සතර නිමා වෙනවා. ඒ බැඳීම වෙනුවට ප්‍රහාණය පාවිච්චි කරන්න ඕනේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ. මේ නිසා තමයි චක්කුණා සංවරෝ සාදු.
ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සංවර වීම යහපත් සියලු දුකින් මිදෙනවා කියලා ගාතාවක් තියෙනවා. ඔය තමයි සංවරය. උපාදානය වෙන්නට නොදී හටගත්ත දේ අතීතෙන් ආපු දේ අතහරිනවා. ඒකට කියනවා උපන්න කුසල් දුරු කිරීම කියලා. අනාගතේට නොතබනවට කියනවා නූපන්න කුසල් නූපදීම කියලා. දැන් සම්මා සති නැත්තම් සම්මා වායාම නෙවෙයිද ඒක? ඒ නිසා සතියෙන් කෙරෙන්න ඕන අනාගතයක් හදන්න නැතුව අතීතය ඇවිදින් අවසන් කරන එක. ඒක අප්‍රමාදය. අපි කළේ සසරේ කළේ එකතු වෙලා ප්‍රමාදය. ඒක සිහි නැතිකම. මේ සිහි නැතිකම නොකරන්න සිහිය තියෙනවා නම් අන්න අපි බුදුබණ තේරුම් ගත්ත ප්‍රායෝගික බුදුදහම අනුගමනය කරන කෙනෙක් බවට පත් වෙනවා. අනුගමනීය ප්‍රතිපදාවක් නේ තියෙන්නේ. දැන් ඉතින් මේක නැතුව දිගින් දිගට ජීවිත අවසානය දක්වා ගියාපම ඇලෙන කරුණු සංඛ්‍යාව ඉතා විශාලයි. දුකසේ ඉන්න වෙනවා. අපේ ආච්චිලා සීලාට උනේ ඒක තමයි. වැඩිහිටි මව්පියන්ට වෙලා තින්නෙත් ඒක තමයි. මේ කරුණු පැහැදිලි වුණේ නැහැ. දරුවොත් කල්පනා කරන්න එපා ආච්චිලා සීලා ඉඳලා සිල් ගන්න බණ අහන්න යන බුද්ධ ආගමක් මේක කියලා. අවුරුදු 20න් පටන් ගන්න 30 වෙනකොට ඔබ නිවිලා ඉඳීවි. මට දැන් දෙන්න ඕනකමක් තියෙන්නේ විශේෂයෙන් අවුරුදු 15 20 දරුවන්ට මේක සක්‍රීය දහමක්. ඒ සක්‍රීය දහම තුල අනුගමනීය ප්‍රතිපදාව තුල ඔබට විවාහයේ ගැටුමකින් තොරව ගෙනියන්න. සහෝදර සම්බන්ධතාවයේ ගැටුමකින් තොරව ගෙනියන්න. අප ඉහතින් සඳහන් කළ පරිදි ජීවිතයට ඇති කරන්නා වූ ත්‍රිවිධ වල බාධක ජය ගැනීම ආගමික ජීවිතයයි. ඒවා ජීවිතෙන් බැහැර කර දාන්නට තමයි සතිය තියෙන්න ඕන. බැහැර කරන්නට හටගත් වෙලාවේ එකතු නොවෙමින් බැහැර කරම තමයි මම නම් දකින අනිත්‍ය භාවිතය. හටගත් වෙලාවට එකතු වෙන එක තමයි නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියන්නේ. හටගත් වෙලාවට එකතු නොවෙන එක තමයි ඉතුරු නැතුව අතරහරන කෙලෙස් නසන ක්‍රමය. මේකට තමයි සිහිය තියෙන්න ඕන. ජීවිතේ මුලින් කරගත්ත තරමට එතනින් එහාට ජීවිතේ කොච්චර ලස්සනද කියලා තේරෙවි. ජීවිතේ විඳින්න පුළුවන් වෙන්නේ එතකොට. ලෝක ධර්ම එකක්වත් සමුවේදී කලබල වෙන්න හේතුවක් තමන්ගේ ඇතුළේ නැතුවම කලබලයක් නැහැ. ඒක තමයි සංසුන්සිතකින් ජීවත් වෙනවයි කියලා කියන්නේ. මේක හැමෝම කරගත්ත වරද මහන්සි වෙලා හදා ගන්න ඕන. අවුරුදු 6ක් 7ක් වෙන්න පුළුවන්, ඊට වැඩි වෙන්නත් පුළුවන්. බුදුන් වහන්සේගේ ඉගැන්වීම නම් දවස් 7යි අවුරුදු 7යි තේරුම් ගත්තෙන් පස්සේ. ඉන්පසුව එයා තමයි ජීවිතේ විඳින අය නැත්තම් නිවිලා ජීවත් වෙනවයි කියලා කියන්නේ. ඉතින් අදාළ කරුණු තේරුම් කර ගැනීම සඳහා මේ ධර්මානුශාසනා උපනිශ්‍රේවා හේතු ආසනා වේවා. හැමදිනාට ධම්මැස පාදා ගැනීම තුලින් මේ සතිය ජීවිතේ එදිනදා භාවිතා කරමින් ජීවිතේ යහපත් කටයුතු කිසිවක් අත්හිටවන්නේ නැතිව මේ ලෝභ දේශ මොහයන්ගේ බලපෑම පණක් අත්හිටවාගෙන ඒ සැබෑ ආගමික ජීවිතය ගත කරන්නට මංපෙත් හෙලි කරගන්නට මෙම කරුත් පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනා වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ දේශනේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ ඒ වසන්ති මෑණියන්ගේ දූ දරුවන් විසින්. අරමුණු මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය කුසලයන් අප්‍රේල් මාස 13 වන දිනට 59 වන ජන්මදිනයේ යෙදෙන වීරකැටිය ගලේවත්තේ පදිංචි ඒ වසන්ති මෑණියන්ට සදහම් තිලනයක් වේවා. මේ උතුම් කුසල් බලයෙන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය වහවහ සුවපත් භාවයත් වහවහ ධර්මාවබෝධය පිණිසත් හේතු වේවා. සසරේ දුක් නිමා කර ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දක්නට වෙර දරන සියල්ලන්හට ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ අවබෝධයේ කුසල ශක්තිය හේතු උපනිශ්‍රේ වේවා. ඒ තුලින් නිවන සැනසෙන මම්පෙත් වේර වේවා. අප ජීවත් වන ලෝකයේ කලාතුරකින් ඔබ වහන්සේලා වැනි ප්‍රඥාවන්ත උත්තම පුරුෂයන් පහළ වේ. ඔබ වහන්සේලා වැනි කාලයාගේ ඇවැමෙන් වැසී ගියා වූ පුණ්‍ය නිදානයන් සතරේ දියුණු කරගත් ප්‍රඥා චක්ෂුසේ යොදවා මහත් වූ පරිශ්‍රමෙන් දරා විවර කරගනි. වහන්සේලා මෙසේ වෙහෙසෙන්නේ ඔබ වහන්සේලාගේ අනන්ත සංසාරයේ දුක් විඳින සත්වයින්ට උතුම් වූ සැපත ලබා ගැනීම පිණිසයි. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු ශක්තිය ලැබේවා. මේ භවයේදීම උන්වහන්සේට නිර්වාණ අවබෝධය ලබා ගැනීම පිණිස මෙම පුණ්‍ය කුසලයේ හේතු ආසනා වේවායිද ඔවුන් ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්මදේශනාව සඳහා මූල්‍ය දායකත්වය දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසය මත පිහිටා ඒ මෑණියන්ට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සමග ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරන්න. සහභාගී වුණා වූ ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටකගේම තහ ධර්ම ශ්‍රවණය කළා වූ අනිකුත් හැම දිනාටමත් මේ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස වේවා, චිරජීවනයේ පිණිස හේතු වේවා. අධ්‍යාපන කටයුතු හෝ රැකියා ආදී කටයුතු හෝ යහපත් අනාගත බලාපොරොත්තු හෝ සඵල කරගන්නට ලැබේවා. කල්යාණ මිත්‍ර සේවනයේ අගේ වැටේවා. ත්‍රිලක්ෂණ වෙන දහම් කරුණක ගැඹුර අවබෝධ කර ගැනීම තුළින් නැත්නම් සතියෙන් කටයුතු කිරීම කියනවා මේ කාරණේ අවබෝධ කර ගැනීම තුළින්
ත්‍රිවිධ විතර්ක ප්‍රහාණයෙන් ළඟා කර ගැත හැකි උතුම් නිවෙන සැනසෙන මං පෙත් විවර කරගන්නට හේතු ආසනාව වේවායි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං